මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයෙන් විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. पूजनीय विहारस्थानेहि अति गौरवनीय विहाराधिपति අවසරයි නම සිහිපත් කරන්නට ගෞරවනීය සෝමාලෝක නායක මහත්මයාණන් වහන්සේගෙන්ද ඒ වගේම අප බොහෝම කල්යාණ මිත්‍ර විචිත්‍ර ධර්ම කතික කාව්‍ය ශ්‍රී අතුරුගිරිය හබරකඩ ආර්ය නිකේතන පිරිවෙනෙහි පරිවිනාචාර්ය අවසරයි අති ගෞරවනීය කඩින්දර දම්බරක්කිත අපේ පින්වත් පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරයේහි වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම ගෞරවයෙන්, බොහෝම
මේ පොදු බිම තුල වස්තුන් මාසේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඒ දහම් වැඩසටහන් මාලාවේ ආරම්භක දේශනාව මේ විදියට ආරම්භ කරන්න. බොහෝ කරුණු අපි විශේෂයෙන් සඳහන් නොකර අද අපි දේශනාවට මාතෘකා කරගත්තු ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විදුලි විසන්ධි වීම ආදී කටයුතු ඉදිරියට තියෙන නිසා කාලය තාම සීමිත නිසා මේ පින්වතුන්ට ජීවිතයේ වැදගත් වෙන යම් කිසි දහම් කාරණාවක් මේ කෙටි කාලයේ තුල දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා. බොහොම වටින මාතෘකාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරනවා පින්වතුනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවන් දකිනවා නම් ඒ නිවන් දකින ශ්‍රාවකයාට අදාළ වෙන අංග පහ මජ්ක්‍ධිම නිකායේ කණ්ණකත්තර සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා. මේවා හඳුන්වනවා පිටුපිට පදානි අංග කියලා. එක් එක් අංගයන් වශයෙන් කතා කළොත් පැය ගණනාවක් පුරාවට දේශනා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මම මේ පිටුපිට මේ කෙටි වේලාව තුළ ජීවිතයට එකතු කරගන්න මම අදහස් කරගත්ත එක කාරණාවක් මේකෙන් අපේ පිටුපිට පැහැදිලි කරලා දෙන්න. මේ කාරණා පහේ එක කාරණාවක් තියෙනවා. පිටුපිට අසතෝ හෝති අමායාවී කියන ගුණය. අසන්න කියන්නේ කපටි වෙන්නේ නැහැ. අමායාවී කියන්නේ මායාකාරී වෙන්නේ නැහැ. මේ අසතෝ හෝති අමායාවී කියන ගුණය නිවන් දකින්න කැමැති නිර්වාණය අරමුණු කරන ශ්‍රාවකයන් තුළ දියුණු කරගත යුතු අති විශේෂ ගුණාංගයක් හැටියට හඳුන්වනවා. මේකේ විරුද්ධ වචනේ තමයි සත මායා කියන ලක්ෂණය. සත කියන්නේ කපටි. මායා කියන්නේ මායාකාරී වගේ. කපටි කෙනාගේ ස්වභාවය තමයි තියෙන වැරදි හඳනවා. මායා ස්වභාවයෙන් ඉන්න කෙනා නැති ගුණ පෙන්නනවා. තියෙන වැරදි හඳනවා. නැති ගුණ පෙන්නනවා. හැබැයි අසතෝ හෝති අමායාවී කියලා කියන්නේ තියෙන වැරදි හංගන්නෙත් නැති නැති ගුණ පෙන්නන්නෙත් නැති කෙනා. මේක අති විශේෂ කරුණක් නිවන් දකින ශ්‍රාවකයාට. මේ සසරේ සුගතිය බලාපොරොත්තු වෙන ශ්‍රාවකයාට නිවන අරමුණු කරන ශ්‍රාවකයා. මේ අසතෝ හෝති අමායාවී කියන මේ ගුණය තියෙන කෙනා මේ ධර්ම මාර්ගයේ පිටුතුනි ගමන් කරන්න දියුණු වෙන පුද්ගලයෙක්. ඔහු තමන් ගැන විමසන කෙනෙක්. ඔහු තමන් පිළිබඳ මෙනෙහි කරන කෙනෙක්, ආවර්ජනය කරන කෙනෙක්. මෙන්න මේ උත්තර ගුණය අපේ පින්වතුන්ගේ ජීවිතවල දියුණු කරගන්න පුළුවන් නම්
මේ ලැබූ දුර්ලභ ජීවිතය යහපත් කරගන්නත් පුළුවන්. මේ මතුව ලැබෙන පරලෝක ජීවිතය යහපත් කරගන්නත් පුළුවන්. අපේ පින්වතුන්ගේ කාර්යය නිර්වාණ මාර්ගයට ලං වෙනවා. හැම මොහොතකම පින්වතුනි මේ ධර්ම මාර්ගයේ යන පුද්ගලයා තමන්ගේ මෙහෙය කරනවා. ඒක අවබෝධ පුද්ගලයාගේ ළඟ තියෙන විශේෂ ලක්ෂණය. තමන්ගේ මෙහෙය කරනවා. තමන් කොයි වගේ කෙනෙක්ද? තමන් කොයි විදිහකටද මේ ශාසනයේ මේ දහම් මාවතේ දියුණු වෙලා තියෙන්නේ? හැම මොහොතකම පින්වතුනි විමසනවා. හැම මොහොතකම මේ කෙනා ඒ පිළිබඳව තමන් පිළිබඳ ආවර්ජනය කර කර බලනවා. මම කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. මේක පිළිබඳව ගොඩාක් වැදගත් කරනවා. ඒ කෙනාට තමයි මේ ධර්ම මාර්ගය තුල සිහියක් තියෙන්නේ. හැම මොහොතකම සිහියෙන් මේ පිළිබඳ විමසනවා. අපි පිළිතුරු මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ වෙච්ච ඔබ මම හැම තිස්සෙම තමන් පිළිබඳ මෙනෙහි කරන්න ඕන කෙනෙක්. මෙන්න මේ ගුණාංගය තියෙන කෙනා ඒ තමන් පිළිබඳ මෙනෙහි කරනවා හැම වෙලාවෙම. සීලගත සීලෙ මෙනෙහි කරනවා. බණ ඇහුවා. අහන බණ මෙනෙහි කරනවා. හැම මොහොතකම මේ කෙනා තමන් කරන හැම දෙයක් පිළිබඳ මෙනෙහි කරනවා. ඒ කොච්චර වටිනවද බලන්න. මේ ශාසනයේ පිළිබඳව චේතනාව පිහිටුවනවා කියන කාරණාව ඉතාම වැදගත්. මම එක උදාහරණයක් කියන මේ කාරණාව අපේ පිළිතුරට තේරුම් ගන්න. අපේ පිළිතුරු මේ පින්කම් කටයුතු ආරම්භයේදී පන්සිල් ගන්නෑ. බුද්ධ වන්දනාව කරන්න කලින් පන්සිල් ගන්නවා. පින්තුම් පන්සිල් සමාදන් වෙනකොට තමන් පන්සිල් පද පහ කියවනකොට බලන්න ඒ පන්සිල් පද පහ සම්බන්ධයෙන් තමන් කොහොමද ආවර්ජනය කරේ කියලා. අපි පින්තුනේ පන්සිල් සමාදන් වෙනවා නම් ඒ පන්සිල් සමාදන් වෙති අපිට තියෙන්න ඕන චේතනාව. පන්සිල් සමාදන් වෙනකොට ඒ පන්සිල් සමාදන් වෙති අපිට තියෙන්න ඕන චේතනාවක්. මොකද්ද චේතනාව? මම මේ සිල්පද රකින්නවා කියන චේතනාව. ගොඩාක් වෙලාවට පින්තුනේ ලංකාවේ බොහෝ දෙනෙක් පන්සිල් ගත්තට ඒ පන්සිල් පද පහේ චේතනාව නැහැ. චේතනාව පිළිගව ගන්නේ නැහැ. පන්සිල් පද පහ කියවනෝ විතරයි. චේතනාව පිළිගව ගන්නේ නැහැ. චේතනාව පිළිගව ගන්නේ නැති නිසා පින්තුනි පන්සිල් පද පහ කියවපමණින් ඒක සමාදන් වෙන්නේ. සමාදන් වෙන්න නම් පන්සිල් පද පහ අපි කියනකොට අපි ළඟ චේතනාව තියෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට තමන්ගේ හිතේ චේතනාවක් තියෙනකොට මම පණ ඇති සත්තු මරණයෙන් වළකිනවා. ඒ චේතනාව තියෙනවා. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට තමන්ගේ ළඟ තියෙන චේතනාවක් මම අනුන්ට අයිති දෙයක් මම අරගන්න එකකින් එම නැත්නම් සොරකම් කරන එකකින් මම වළකිනවා. ওই චේතනාව අපිට ඔය පද පහ කියවනකොට තියෙනවා.
ගොඩාක් දෙනෙක් පිටුතුනි පන්සිල් ගත්තට ඔය චේතනාව පිටුව ගන්නේ. ඒ නිසා වෙනාලා මොකද? පන්සිල් පද පහ කියනකට සමාන වෙන්නේ. මම මේක උදාහරණයක් කියන්නම්. සමාදන් වෙන්නවා නම් චේතනාව පිටුව ගන්න ඕන. නිකම් පන්සිල් පද පහ කිව්වා කියලා සමාදන් වෙන්නේ නැහැ කියන උදාහරණයක් කියන්න. අපි පිටුතුන් බුද්ධ වන්දනාවට කලින් පන්සිල් ගන්නවා. පන්සිල් ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේ තමයි පන්සිල් දුන්නේ. උන්වහන්සේ පන්සිල් දුන්නා. ඒක උන්වහන්සේ පන්සිල් දෙනකොට උන්වහන්සේ දේවා කිව්වා. කියවනකොට සමාදන් වෙන්නේ නැහැ. චේතනාව පිහිටුවොත් විතරයි සමාදන් වෙන්නේ කියන එකට මම උදාහරණයක් කියන්නේ. හාමුදුරුවෝ පන්සිල් පද පහ කියවනකොට සමාදන් වෙනවා නම් එහෙනම් උන්වහන්සේ පන්සිල් පද පහ කියවනකොට පිටුතුනි උන්වහන්සේගේ භික්ෂු භාවයක් නැති වෙලා උන්වහන්සේ පන්සිල් පද පහ සමාදන් වෙන ගිහි පුද්ගලයෙකුට හා සමාන වෙනවා. පන්සිල් පද පහ සමාදන් වෙන ගිහි පුද්ගලයෙකුට දැන් සමාන වෙන්න ඕන කියවනකොට සමාදන් වෙනවා. එතකොට තේරෙනව නේද උන්වහන්සේට එහෙම පිළිගන්නේ නැහැ කියලා. ඇයි උන්වහන්සේ පිළිගන්නේ? උන්වහන්සේගේ ළඟ චේතනාවක් තිබුණේ නැහැ මම සමාදන් වෙනවා කියලා. මේ ඉන්න ශ්‍රාවක පිරිසව තිසරණේ පිළිහිටලා පන්සිල් සමාදන් කරවනවා කියන චේතනාව උන්වහන්සේගේ තිබුණේ. උන්වහන්සේ සමාදන් වෙනවා කියන චේතනාවක් උන්වහන්සේට තිබුණේ. ඒකෙන් තේරෙනවා නේද කියවනකොට සමාදන් වෙන්නේ නැහැ. එනම් පන්සිල් පද පහ සමාදන් වෙන කෙනා කොහොමද සමාදන් වෙන්න ඕන? චේතනාව කියනවා. පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට තමන්ගේ හිත තුළ චේතනාව කියනවා. මම ප්‍රාණඝාත කරන එකෙන් වළකිනවා. ඔය චේතනාව පිළිතුරගෙන පින්වතුනි අපේ පින්වතුන් පන්සිල් සමාදන් වුණා නම් ජීවිතේ බොහෝ දෙනෙකුට නිවැරදිව සිල්පද පහ රැකගෙන තමන්ගේ ජීවිතය මෙලොව ජීවිතයක් පරලොව ජීවිතයක් අර්ථවත් වෙන විදිහට සීලවන්ත උපලෙක් හැටියට මේ සමාජයේ නොබියුණු ජීවත් වීමේ වීරිය ලැබෙනවා. චේතනාව පිළිබඳව පස්සේ සමාදන් වෙනවා. ඒක එහෙම වෙන්නේ නැති නිසා තමයි බොහෝ දෙනෙකුට යන්නේ ඔය පන්සිල් පද චේතනාව පිහිටවනකොට තමන් විමස බලනවා. දැන් පාණාතිපාතා ශික්ෂාපදයේ සමාදන් වෙනකොට තමන් චේතනාව පිහිටවලා බලනවා දැන් මම මේ ශික්ෂාපදයේ රකින්නේ කොච්චර වෙලාවක්ද? මම මේ ශික්ෂාපදයේ රකින්නේ කොච්චර වෙලාවක්ද? විමසනවා. ඒ විමසලා බලනකොට අපි හිතමු සිහිය නැතිකම නිසා කොයි වෙලාවක හරි ඔන්න තමන් ගැන සතිය නැරෙනවා. අපි නිකන් උදාහරණයකට ගමු. තම බොහෝ දෙනෙකුට නිතර වෙන ප්‍රාණඝාතය. ගෙදරට විස සර්පෙක් ආවා. එහෙම නැත්නම් තමන්ගේ ඒ වහන මඳුරුවේ තමන්ගේ කටයුතු වලට බාධා කරන කුඩා සතු තමන්ගේ මැරිච්ච ගමන් ඕන තමන්ට ආවර්ජනය වෙන්න ඕන දැන් මගේ ළඟ අර මම සමාදන් වෙච්ච පාණාතිපාතා වේගමණී ශික්ෂාපදේ දැන් නැහැ. ඔබ නැහැ කියන හිතේ කාටද? අර චේතනාවක් ඇතුව ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනා. ඒකට තමන්ගේ හිත දන්නවා දැන් මගේ ළඟ මේ ශික්ෂාපදේ නැහැ දැන් කැඩුනා. අපි තෝරන්නට බොරුවක් කියනවා.
උන්ට දැන් ගන්නවා දැන් මගේ ළඟ මුසාවාදා වේරමණී ශික්ෂාපදේ නැහැ. මම මාතිල් පද පහින්නේ. හැබැයි අවංක පුද්ගලයා සිල් රකින්න කැමති පුද්ගලයා නැවත ඒ මොහොතේම සමාදන් වෙනවා. සමාදන් වෙලා පන්සිල් පද පහ කියනවා. ඔය වීර්ය වඩන පුද්ගලයා පින්වතුනි ජීවිතේ උත්සාහ කරනවා සමාදන් වෙන වාර ගන්න අඩු කරගන්න. සමාදන් වෙන වාර ගන්න අඩු කරගන්න උත්සාහ කරනවා. අපි පොඩි කාලේ ඉඳලාම මේක සාම්ප්‍රදායික චාරිත්‍රයක් කියලා පන්සල් ගන්න එක පුරුදු වෙච්ච නිසා අද අපි කරන්නේ හැම කටයුත්තකදීම පන්සල් ගන්නවා. නමුත් චේතනාව නැති නිසා සමාදන් වෙලා නැහැ. හැබැයි හරියට සිල් සමාදන් වෙනවා නම් ජීවිතේ එක වතාවයි පන්සල් ගන්න ඕනේ. එක වතාවයි පන්සල් ගන්න ඕනේ. හැමතිස්සෙම මෙනෙහි කරනවා මගේ ළඟ මේ පන්සිල් පද පහ කඩන්න නැතුව මම කොහොමද තියාගන්නේ? මේ ජීවිතේ ගත කරන කෙනාට මේ ජීවිතය තුළ පිටුතේ පන්සිල් පද පහ කිසිම බාධාවක් නැහැ. හැබැයි ඒක පුරු වෙන්න ඕනේ නැහැ. හැඩගෙහිගෙන මොනවද කරන්න ඕනේ? අපි ධර්ම කාරණාවල් වලින් අපේ ජීවිතය පෝෂණය කරගන්න ඕනේ. අවංක පුද්ගලයා ප්‍රාණඝාතයක් වෙනකොට දන්නවා මට මේ ප්‍රාණඝාතය මගේ ජීවිතයේ කොච්චර විපාක ලැබෙනවද කියලා. සතෙක් මරණකොට ඒ කෙනා හිතනවා මේ සතා මරණවට වඩා නොමරී ඉන්න වෙලා මේ ප්‍රඥාවන්තය හිතන්නේ ආගේ විදියට. බලන්න මේකේ ප්‍රාණඝාතයක් කරනකොට ඒ ප්‍රාණඝාතය කරන කෙනාට ජීවිතේ කොච්චර අනිත් විපාක දෙනවද? අපි බොහෝ වෙලාවට පිටුතුනේ මේ ප්‍රාණඝාතයේ උරු වෙලා තියෙන්නේ මිත්‍යා සංකල්ප වලට යටවීමක් අලසකමක් කියන කාරණා දෙක. ප්‍රාණඝාතය කරන බොහෝ දෙනෙකුට බලපාන ප්‍රධාන කෙලෙස් ධර්ම දෙක මිත්‍යා සංකල්ප වලට අපේ හිත යොමු වීම අලසකම වැඩි වීම. මොනවද මිත්‍යා සංකල්ප? අපි හිතමු ගෙදරකට සර්පෙක් ආපු වෙලාවට විස සතෙක් ආපු වෙලාවට අපිට පුළුවන් සතාව ඉවත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ කිසි වෙලාවක දේශනා කරලා නැහැ සත්තු ඉවත් කරන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සත්තු මරන්න එපා, සත්තුට කරදර කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සත්තු ඉවත් කරන්න එපා කියලා. ඉවත් කරන්න අවශ්‍ය තියෙනවා. නමුත් අපේ මිත්‍යා සංකල්ප ටිකකට හුරු වෙලා තියෙනවා. සතෙන් ඉවත් කරොත් අපි තුමු විස සර්පේ ගිහින දෙමුත් ආයි නැවතෙනවා. ඒක පිටින් කවදාවත් වෙන්නේ නැහැ. අපිට ඔන්නෝයි මිත්‍යා සංකල්ප ටික දැක කරගත්තොත් බොහෝ ප්‍රාණඝාත වලින් අපිට අපි පොඩි කාලේ ඉඳලා මෙවැනි සතුන්ට බය වෙලා බය කරලා තියෙනවා. නමුත් සර්පේ කියන්නේ පිටුතුනි කිඹුලේ සිංහේ කොටි වගේ සතෙකුත් නෙමෙයි. කොහොම කොටසක් නමුත් අපි හිත බය කරලා තියෙනවා මේ සතා කොයි වෙලාවකද දෂ්ට කරන්න පුළුවන්. එහෙම දෂ්ට කරන්නේ නැහැ. දෂ්ට කරන්නේ ඔබ තරතරයක් වෙනකොට පමණයි. වේදී අපේ හිතේ නැති කරගත්තොත් අපිට පුළුවන් ඔය සත්‍ය ඉවත් කරන්න. ඊළඟට අපි හිතමු කුඩා මතුරුව මැස්ස වගේ සත්තු. බොහෝ දෙනෙකුට බාධා කරන බොහෝ දෙනෙකුගේ ඇති ප්‍රාණඝාත වෙන අවස්ථා. බලන්න පිටුදින අපට ওই දේවල් ටික කොච්චර වලකින්න පුළුවන්ද? උනන්දු වීර්යය තියෙනවා නම් අලසකම නැත්තම් අපිට වලකින්න පුළුවන්.
රැබෝ වෙන කලින් ගෙවල් වල දරුවල් වහලා. මදුරු වෙන තැන් තියෙනවා නම් ඒ වගේ තැන් වහලා. අපි හිතන්නේ එහෙම තැනක් වහනවා කියලා කියන්නේ ඒ වාහනේ මොකටද මදුරුව ගෙදරට ඇතුල් වෙන නිසා. ඒ උනන්දුව ඒ වීර්ය Taman යොමු කරන්නේ මොකක් කරන්නද? මේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදයේ රැක ගන්න. ගෙදරට ආපු මදුරුවේ අල්ලන්නේ එළියට විසි කරනවා කියන්නේ ඒ උනන්දුව ඇති කරන්නේ මොකටද? Tamanට ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන මෙන්න මේ වීර්ය ඇති කරගන්න. ඒකට උනන්දු වෙන්න. ඒක හිත ගන්නෙම නැතුව අර ප්‍රාණඝාත කරන තැනක නෙමෙයි ප්‍රාණඝාතේ වළකින තැනට ඉන්නේ. බලන්න ඔබ පුරුදු කරගන්න ජීවිතේ අපි එක මధుරයේ වහපෙලා අපේ මధుර ඉලවන්න පුරුදු කරනවා අතේ. සමහරවිට තමයි කාත් එක්ක හරි කතා කර කර හිටියත් වෙන වැඩක් කර කර හිටියත් අත හුරු වෙන්නේම මధుර ඉවර කරගන්න. හැබැයි මధుර මරන්න අත හුරු කරපු කෙනා. සමහරවිට කාත් එක්ක හරි කතා කර කර වෙන වැඩක් කර කර හිටියත් අත ඉබේටම හුරු වෙලා තියෙන ගහලා මරන්න. ඉතින් ඒ නිසා තමයි දන්නේ නැහැ සමහරවිට මරන්න. ඒක ප්‍රාණඝාතයයි. මියන්මාර් වගේ රටවල් වල පිටුපිට ස්වාමීන් වහන්සේලා કોઈ ප්‍රාණඝාතයෙන් වළකින උන්වහන්සේලා බොහෝ උපායවල පාවිච්චි කරනවා. ඒ රටේ මිනිස්සු පවා එහෙමයි. ඒ රටේ මිනිස්සු පවා එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ රටේ ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරනවා කුඩා දැලක්. ඒක ගොඩුවක් වගේ දැලක් හැබැයි විශාලයි. මම ගොඩක් දෙනාට ඒක දැකලා තියෙනවා විසුතුරු මසුන් ඇති කරන ස්ථානවල ඒ ටැංකියේ මාළු වල්ලන්න පාවිච්චි කරන දැලකට හා සමානයි. හැබැයි ඒකේ දැල විශාලයි. ඉතින් කුටියකට මදුරුවේ කාපෙලාවට සතේ කාපෙලාවට අර දැලට අල්ලනවා. අල්ලලා ඒ විසිකර. සතාට හානියක් වෙන්නේ ප්‍රාණඝාතයක් වෙන්නේ උනාසලයේ ශික්ෂාපදයක් කියලා කියනවා. සතාගේ ජීවිතයත් කියනවා. නමුත් අපි ගොඩක් වෙනට උපකරණ හදලා තියෙන්නේ සමහරවිට පාර පොතේ විකුණන හදලා තියෙනවා. මදුරු මරන්න. ඒක හරිය ලේසි වගේ දැනෙන්නේ. හැබැයි ඒක ලේසි වගේ දැනුණට කර්මයේ ගිවන්න ගියාම පින්වතුන් ඊට වඩා බයයි. ඒක සුපර් නේ. ඊ අකුසල කර්මයේ ගෙවන්න ගියාම පින්වතුනි අකුසල් වල තියෙන භයානක බව තමයි එක කර්මයක් කරාම ගෙවන්නේ එක වතාවක් නෙවෙයි. ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් විතර සමානවට ගෙවන්නේ. අන්න ඕකයි තියෙන භයානක බව. අපේ පොසන මල්ලිකා එක ජීවිතයක පින්වතුනි තමන්ගේ ස්වාමියාගේ යාළුවෙක් ගෙදර ආව වෙලාවේ ඒ යාළුවව සතුටු කරන්න ආහාර පිසින වෙලාවේ මස් නැති නිසා ගෙදර හිටපු එළු දෙනක් මරලා මස් හදලා කන්න දුන්නා. ඈට කර්මයේ විපාක දුන්න කොහොමද? සදාහන් කරනවා පින්වතුනි සංසාරේ අර මරපු එළුවගේ රෝම ගානට සංසාරේ එළුවාත්මව ඉපදිලා ඒ එළුව මරපු විදියටම ඈට සංසාරේ පින්වතුනි මැරෙන්නා කියලා. එක එළුවෙක් මරලා ඒ මරපු එළුවගේ රෝම ගානට සංසාරේ එළුවාත්මව ඉපදිලා එළුව මරපු විදියටම මැරෙන්න වෙලා ජීවිත ගණන් පින්වතුනි කර්මයේ ගෙවන්න. අන්න බලන්න අකුසලයේ තියෙන බයන්න. අකුසල කරන්න ලේසි. හැබැයි කරපු අකුසලයේ ගෙවනකොට තමයි පින්වතුනි අමාරු. ඒක හරිය භයානකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි අකුසලයේ කියන එක අත්හරින්න. මම කියන්නේ මොකකටවත් නෙමෙයි.
අකුසල් කරා කියන පුංචි සැපයක්වත් ජීවිතේට නැහැ. අකුසල් කරන්න ජීවිතයේ තියෙන්නේම දුකක් පමණයි. සැප කියන නමවත් ලැබෙන්නේ අකුසලයට. මම ඒකයි මහණෙනි නුඹලට මේ අකුසලෙන් වළකින්නේ කියලා කියන්නේ. ඒ තරමටම වෙනුනේ අකුසලේ බලන්න. අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ පිටුතුනි දීපායනයේ තාපසේවය කියලා හිටියා. ඒ කාලේ හිටියා බොහොම ළඟ මිත්‍රේ මණ්ඩප තාපසතුමා කියලා කියන්නේ. තාපසතුමාට දෙන්නම හරි සිල්වත්. බොහොම හොඳ සිල්වත් බවක් මේ දෙන්නට තියෙනවා. දවසක් එක හොරෙක් බඩු වගේක් හොරකම් කරද්දී රාජපුරුෂයන්ට අහු වෙලා මේ හොරාව අල්ලන්න රාජපුරුෂය හොරාගේ පස්සෙන් එනවා. හොරා ගිහිල්ලා නවතින මණ්ඩප තාපසතුමාගේ ආරාමයේ. හොරා ඒ තාපසාරාමේ බඩු ටික හැංගුවා. රාජපුරුෂය හොයාගෙන ඉන්නකොට බඩු ටික දැකලා හිතුවා මණ්ඩප තාපසතුමා තමයි හොරා. රාජපුරුෂය මණ්ඩප තාපසතුමා වරගෙන අයිතුමාට කියලා බාර දුන්නා. පොරබඩුත් එක බාර දුන්නු නිසා කිසිම විනිශ්චයක් නැතුව අයිතුමා තීරණය කළා මණ්ඩප තාපසතුමා වුණ කියලා. ඒක මණ්ඩප තාපසතුමා වුණ කියලා. ඉස්සර වෙලා වදකිය කියනවා කිහිරි උලක. කිහිරි වීයකින් අර උලක උල තියෙනවා. උල හිටියේ. ඊළඟ වතාවේ කොහොම ලීයකින් හදපු උලක උල තියෙනවා. ඒක උල හිටියේ. ඊට පස්සේ යකඩ උලකින් හදපු උලක උල තියෙනවා. ඒ උල හිටියේ. මණ්ඩප තාපසතුමා බලන්න මොකක්ද මේ කන්නේ මගේ. ඇයි මට මෙහෙම දෙයක් වුනේ? ධානලාභී අෂ්ට සමාපatti තියෙනවා. පංච අභිඥා තියෙනවා. අතීත ජීවිත ආවර්ජනය කරන්න පුළුවන්. ඒ නිසා තාපසතුමා ආවර්ජනය කරලා බැලුවා පෙර ජීවිත මොකද්ද මම මේ ජීවන කර්මය. මොන දකින්න එක ජීවිතයේද මණ්ඩප තාපසතුමා වඩු විපුතෙක් කියලා හිතුවා. දවසක් පොඩි කමක තාත්තා වැඩ කරන වඩු මඩුවට යද්දී හම්බෙන කොබෝලි කෑල්ල. කොබෝ කියන ගහක පොඩි ලී කෑල්ලක්. ඔකත් අතේ තියාගෙන වඩු මඩුවට ගියා. තාත්තගේ නියනකට අරගෙන අරකින් පුංචි කුරක් කැඩුවා. ඉරකුවක් ප්‍රමාණ කුරක් කැඩුවා. කුර අතේ තියාගෙන ඉන්නකොට මැස්සෙක් දැකලා මැස්ස අල්ලගත්තා. මේ කුඩා කමක මේ ළමයා කරන්නේ වඩුවෙන් තියාගෙන යන මැස්සගේ ඇඟට අර කුර දැස්සුවා. නියන අරගෙන මැස්සගේ ඇඟ ඇතුලේ කොටසක් ඉතුරු වෙන පරිදි අර ළමයා අර කොබෝලි කියන්නේ කපලා දැම්මා. දැන් කොටසක් ඇඟ ඇතුලේ මැස්ස පියවල ගියා. ආනතරක මඩ තාපසතුමා ගන්න මේ ගැලෙන්නේ. වලගෙන කියනවා දුකට මාවුල කියන්න ඕන. කොබෝලියකින් හදපුලා කරගෙන. කුලගෙන උදේවා කුලෙහිය. දීපයන් තාපසතුමා දාන මණ්ඩප තාපසතුමා ජීවිතේ කවදාවත් සිල්පදයක් කඩාගන්න දෙන්නේ. ඒ නිසා දීපයන් තාපසතුමා මණ්ඩප තාපසතුමාගේ ළඟට ඇවිල්ලා ಗುಣ වයවයි ඉන්නවා. ඔබ අහනවා රයිතුමා. රයිතුමා එතකොට තමයි ඒක විනිශ්චය කරන්නේ. මණ්ඩප තාපසතුමා කරපු වැරද්ද නිවැරදිව. වහාම බේරගන්න කිව්වා. වදකේ ආවිලා මණ්ඩප තාපසතුමා උලේ අදින ගැලෙන්නේ මණ්ඩප තාපසතුමාගේ මුටට වදකේ මම ගලවන්න කීයකට ගෙනල්ලා මගේ ඇඟේ කොටසක් ඉතුරුනේ පරිදි මේ උල කපලා දානවා. ඉතින් මැස්ස උලට ඇඟට මැස්ස මැරුන්නේ. මැස්සට අවශ්‍ය කෙලවර වෙනකන් හිටියා. හැබැයි වේදෙ හිටියා. මණ්ඩප තාපසතුමා උල ඇඟට මැරුන්නේ. උල
කෑලා ඇඟේ ඇතුලේ තියාගෙන තාපසතුමා ජීවිතේ විදෝ විදලා මරණය. අන්න බලන්න පිටුත් තාපසයේ කියන කොච්චර බයයි. හරි ලේසි අකුසල් කරන්න. සමහරවිට කුඩා දරුවෙක් පව කරන්නේ දෙමාපියෝ හිතන්නේ මේ තේරෙන්නේ නැතිකම තේරෙලා අපේ පුතා මේ දේ කරේ දුවේ දේ. අපහාර තියාගන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන විශේෂ කරුණක් තමයි පවක් බව නොදැනගෙන කරන කෙනාට පවක් බව දැනගෙන කරන කෙනාට සාපේක්ෂව ගත්තොත් අකුසල විපාකය වෙනවා. වැඩිහිටියෙක් කරන පවකට වඩා කුඩා දරුවෙක් කරන පාපයේ විපාකයේ බරපතල වැඩි. නොදන්නා කමට පින්නතුනි තමන්ගේ හිතේ තියෙන සියලුම සිතුවිලි අකුසලයට බාර කරන නිසා ඒ නිසා පින්නතුනි ගෙවන්න දෙන කර්මයේ දීර්ඝම වෙනවා. බොහෝ වෙලාවට දෙමව්පිය කුඩා දරුවෝ පන්සලට අරගෙන ආවා. සමහරවිට ඒ කුඩා දරුවෝ ඉක්මවන්න කියම දෙමව්පියෝ වැඩිපුර හිතන්නේ මොකද දන්නේ නැතිකම නොදන්නාකම කෑ ගහනවා සෙල්ලම් කරනවා. එමිට නමුත් හිතන්නකෝ පින්වත්නි මේ ළමයි ගිනිගොඩකට ගියොත් ඒ නොදන්නාකමට කියලා අපි පාළුවේ පැත්තකට බලන්න. අපි දහවතාවක් කියන දහවතාවෙම ඒ ළමයි ගිනිගොඩ ළඟ ඉන්නවා. ඒ වගේ තමයි පින්වත්නි ළමයි කරන අකුසල කර්ම වල විපාක වෙනවා. මෙන්න මේ කාරණාව හැම වෙලාවකම පින්වත්නි අපේ ජීවිත තුළ අපි මෙනෙහි කරනවා. හැම මොහොතකම මේ කාරණාව ගැන විමසන්න. ඒ විමස බලන්න ඕනේ. තමන්ට ඒ අකුසල කර්මවල විපාකය කොයි විදිහකට බලපානද? ඒ නිසා පන්සිල් පද පහ ගැන නිතර විමසනවා නම් අපේ පිටුපස පන්සිල් පද පහ සමාදන් වෙනවා. දුස්සීලෙක් වෙලා ජීවත් වෙන මට වඩා එක සීලවන්ත ජීවිතයක් ගත කරලා පිටුපතේ මැරෙන එක කොයිතරම් ප්‍රතිඵලදායකද? අද අපේ පිටුපස පන්සිල් පද පහ සමාදන් වුණා. අදිෂ්ඨාන කරගෙන මම මේ පන්සිල් පද පහ කොහොම හරි රකින්න. මම මේක සමාදන් වුණා මේක රකින්නවා. මම මේ පහ කැඩෙන්න දෙන්නේ නැතුව මම රැක ගන්නවා. ප්‍රාණඝාතය කියන සොරකම ගැන කාමයේ වර්ධවයි සීම ගැන බොරු කීම ගැන සුරාපාන ගැන මේවා ගැන නිතර විමසන්න. තමන්ගේ ශික්ෂාපදයක් කැඩිච්ච ගමන් හිතන්නේ දැන් මගේ ළඟ තිබිච්ච මේ ශික්ෂාපදේ කැඩුනා දැන් මම සිල්වත් නැහැ. හිතන්න සිල්වත් නැතුව ඉඳලා මොණියම් හෝ වෙලාවකදී මරණයටපත් වුණොත් ඒ මැරෙන ජීවිතයේ පින්වතුනි තමන්ට සංසාරේ කොච්චර දුක් විපාක ලැබෙනවද? දුස්සීලව මැරෙන්නේ. සීලවන්තව මැරෙන එක මහා ලාභයක්. සීලවන්තව මැරුණොත් ඒ පින්වතුනි හරියට අතින් අල්ලකලා උඩින් තියපු වගේ ඒ පුද්ගලයාගේ ජීවිතයේ සුගතිගාමී ජීවිතයකට යනවා. සිල්පදක නාමික මෙනෙහි කරන්න. තමන් ගැන මෙනෙහි කරන්න මම දැන් කොච්චර සිල්පදද? පන්සිල් පද පහෙන් මගේ ළඟ කොච්චර සිල්පද තියෙනවද? ඒක තව කාටවත් කියන්නේ නෙමෙයි. තමන් බලන්න. මෙන්න මේක තමයි මේ ශාසනයේ තියෙන ගුණවත් භාවය. මේ අසතෝ හොති අමායාමී කියන ගුණයේ තියෙන කෙනා හැම වෙලාවකම බලනවා තමන්ගේ ජීවිතය අඩුපාඩුක නැති කරගෙන ගුණවත් වෙන්න. ගුණවන්ත භාවයෙන් දියුණු වෙන්න බලනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේකතුනේ දේශනා කරනවා පාපිච්චතා මහිච්ඡතා අල්පේච්ඡතා කියන කාරණා තුනක්. පාපිච්ඡතා කියන්නේ තමන්ගේ ළඟ ගුණයක් නැහැ නමුත් තමන් ගුණවන්තයෙක් කියලා සමාජයේ දැනගනිත්වා කියන චේතනාවක් තියෙනවා. තමන්ගේ ළඟ දැන් උදාහරණයක් ගත්තොත් සිල්වත් නැහැ නමුත් තමන් සිල්වත් කියන සමාජයේ දැනගනිත්වා කියන චේතනාවක් තියෙනවා.
පාවිච්චි කරනවා. මහිත්‍යතා කියන්නේ තමන් සිල්වත් ඒ සිල්වත් බව අනිත්‍යය දැනගනිත්වා කියන චේතනාවක් කියනවා. ඒකට කියන මහිත්‍යතා කියලා. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මම දැකපු අති විශේෂ කරුණක් තමයි ගුණවත් පුද්ගලයා කවදාවත් තමන්ගේ ගුණය ප්‍රකට කරන්නේ නැහැ. සිල්වත් කෙනා මම සිල් ගන්නවා කියලා ලෝකයට ප්‍රකට කරන්න යන්නේ. මම හැමදාම සිල් ගන්නවා මම සිල්වත් කියලා ප්‍රකට කරන්න යන්නේ. දන් දෙන කෙනා මම මෙහෙම දන් දෙනවා කියලා ප්‍රකට කර යන්න ඕනේ. මම මේක දානපතිය කියලා ප්‍රකට කර යන්න ඕනේ. භාවනා කරන කෙනා මම මෙහෙම භාවනා කරනවා කියලා ප්‍රකට කර යන්න ඕනේ. ඔන්න ඕක මේ ශාසනයේ පින්වතුනි දියුණුවක් එහෙම නැත්නම් වර්ණනා කරන කාරණාවක් නෙවෙයි. තමන්ගේ ළඟ තියෙන ගුණය ප්‍රකට කරනවා කියන්නේ. හැම වෙලාවකම තමන් බලන්න තමන් ගැන විමස මම කොච්චර සිල්වත්ද? තමන් සිල්වත් කියලා තව කෙනෙකුට කියන්න ඕනේ. මම පන්සිල් පද පහ රකින්නවා කියලා තවත් කෙනෙකුට කියන්න ඕනේ. තමන් සිල්වත්ද නැද්ද කියලා තමන් බලන්න. ලෝකය තීරණය කරයි තමන් සිල්වත් නැද්ද කියලා. හිතන්නකෝ දැන් මොන කෙනෙක් කියනවා මම හැමදාම පන්සිල් පද පහ සමාදන් වෙනවා. මම පන්සිල් ගන්න කෙනෙක් මම හැමදාම සිල් රකින්න කෙනෙක් කියලා කියා. හිතන්නකෝ මේ මිනිස්සෙක් ඇති බැරි වෙලාවක බොරුවක් කියුණා. සමාජ ඉදිරියේ මොනවා වගේ තත්ත්වයකටපත් වෙනවා. නිന്ദා සහගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමාජ ඉදිරියේ කෙනා නිന്ദා සහගත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. තමන් සිල්වත් කියලා තමයි සමාජයට තමන් පෙන්නලා තියෙන්නේ. නමුත් තමන් කියන සිල්පද නැති වුණාම නිന്ദා කරලා වෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා කවදාම තමන්ගේ ගුණය ප්‍රකට කර යන්නේ නැහැ. ගුණවතා හැම වෙලාවකම තමන්ගේ මෙනෙහි කරක තමන්ගේ ගුණය උසස් කරගන්න උත්සාහ කරනවා. ලෝකයා තමයි තීරණය කරන්නේ කියලා කොච්චර ගුණවත්ද කියලා. තමන් දන් දෙනවා කියලා දානපතිය කියලා ප්‍රකට කර යන්න ඕනේ. ලෝකයා තීරණය කරයි තමන්ගේ අත්හැරීම ගැන හිතලා තමන් කොච්චර හොඳ දානපතියෙක්ද. තමන් භාවනා කරනවා මම මෙච්චර කාලයක් භාවනා කරලා තියෙන අර ධානයකට ගිහිල්ලා තියෙනවා මේ ධානයකට ගිහිල්ලා තියෙනවා අර තැනක් භාවනා කරා මේ තැනක් භාවනා කරා මේ කමඨහනක් ලැබුවා කියලා කියන්න ඕනේ. තමන්ගේ සිහිය ගැන බලලා සිහියෙන් කටයුතු කරන විදිය දිහා බලලා ලෝකයා තීරණය කරයි මේ මිනිස්සයා භාවනා කරනවද නැද්ද කියලා. ඔන්න ඔය විපස්සීම නැති නිසා මේ අසටෝහෝති අමායාවේ කියන ගුණේ නැති නිසා පින්වතුනි බලන්න සමාජයේ තුල කී දෙනෙක් උසස් බවින් වැළකීලා තියෙනවා. මම ඔය ඉතින් කියන කරුණක් කියනවා. අපි හිතමොන භාවනා කරන තැනක් භාවනා වැඩසටහනක් කරන තැනක් තියෙනවා කියලා. භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් පුළුවන් තරම් යටපත් කරගන්න වෑයම් කරනවා. එතකොට භාවනාව වඩන පුද්ගලයා අනිත් පුද්ගලයාත් එක්ක ගත්තයින් පස්සේදී කෙලෙස් බලවත් කෙනෙක්ද කෙලෙස් අඩු කෙනෙක්ද? කෙලෙස් අඩු කෙනෙක්. නමුත් බලන්න ඔය භාවනා කරන තැන්වල සමහර වෙලාවට ගියාම ඒ මිනිස්සු ළඟ කොච්චර කෙලෙස් තියෙනවද? ඔවුන්ගේ හික්මීම තුළ පින්වතුනි මොනතරම් නොදියුණු බවක් තියෙනවා. මම ගොඩාක් වෙනකොට ඔයගේ තැන්වලදී කියන්නේ ඔක හරියට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පින්වතුනි ඔය වගේ තැනකට යන්නකො බණ පොතක් දෙන්න. භාවනා කරන පිරිසක් ඉන්න තැනට යන්නකො බණ පොතක් දෙන්න.
කී දෙනෙක් ඒකට පොර කනවද? ඔය බණ පොත් ගන්න. කොහෙද ටීවී? සමහරවිට අවුරුදු 2 3 4 5 10 භාවනා කරපු මිනිස්සු ඉන්නවා. එයි තමන් ගැන විමසන්නේ නැතුව මේ ගමන අර අන්ධයන් සියයන්ගේ කියපු නිසා තමයි බුදු ශාසනයේ මේ ඇයට දියුණුවක් ලැබෙන්නේ. මේ ශාසනයේ දියුණුව ලැබෙන්නේ සත්පුරුෂයාට. සත්පුරුෂය හැම වෙලාවකම පින්නොතනේ තමන් ගුණවත් වෙන්න උත්සාහ කරනවා. කවදාවත් තමන්ගේ ගුණය ප්‍රසිද්ධ කරන්නේ. ගුණවත් කෙනා තමන්ගේ ගුණය කොච්චර රැක ගන්නවද කියලා කියනවා. මම දැකලා තියෙන පින්නොතනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ හිටපු සැබෑ ආර්යයන් වහන්සේලා උන්වහන්සේලා පුදුම උත්සාහයක් දරනවා උන්වහන්සේලාගේ ගුණ රැක ගන්න. ඒ තරම් නිහතමානී, ඒ තරම් අල්පේච්ඡ භාවයෙන් උන්වහන්සේලා කටයුතු කරනවා. එංගල සාරිපුත්ත හාමුදුරුවෝ, මන්තානිපුත්ත හාමුදුරුවෝ දවසක් ධර්ම සංවාදයේ කියනවා. උන්වහන්සේලා දෙනම දැන් ධර්ම සංවාදයේ යෙදෙනකොට උන්වහන්සේලා දෙනමට දෙනම අඳුරගෙන නෙමෙයි ධර්ම සංවාදයේ යෙදෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රශ්න අහනවා, මන්තානිපුත්ත හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. මන්තානිපුත්ත හාමුදුරුවෝ කොහොම දැන් සාකච්ඡා කරලා ඉවර වෙලා අන්තිමට මහනවා. දැන් මන්තානිපුත්ත හාමුදුරුවෝ පළවෙනි වතාවට තමයි සාරිපුත්ත හාමුදුරුවෝ දැක්කේ. අහනවා ස්වාමීනි සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඔබ වහන්සේව ආමන්ත්‍රණය කරන මොන නමින්ද කියලා අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස. හැබැයි මගේ අම්මගේ නම සාරී. සාරී බැමිණිගේ පුතා නිසා මට ගොඩාක් අය කතා කරන සාරී කියලා. මන්තානිපුත්ත පුණහාමුදුරන්ට ධර්ම සංවේගයක් එක්ක බයක් ඇති වුණා. උන්වහන්සේ බියකටපත් වුණා. මේ ශාසනීය ශ්‍රාවක භූමියේ පරතරටම ගියපු මේ මහා ප්‍රඥාවන්තයන් අතරින් අගතැන්පත් ලැබු උත්තරමයන් දෙකද මම මේ දහම් සංවාදයේ කියන්නේ. ඔබන් සාරිපුත්ත හාමුදුරුවෝ නිහතමානීකම උන්වහන්සේ කිසිම නම්බුනාමයක් කියන්නේ නැතුව උන්වහන්සේ කිව්ව මොකද? මගේ නම සාරිපුත්ත. බන් ගුණවන්තයා ගුණේ රැක ගන්න කොච්චර උත්සාහ කරනවද? ඒක දවසක් සහෝදර දෙන්නෙක් මහාන වුණා. මේ සහෝදර දෙන්නෙක් මහාන වුණාම එක හාමුදුරුවෝ නම දුතාංගයක් රැක්කා. දුතාංගය කියන්නේ මේ සීල වලට වඩා ටිකක් දියුණු මට්ටමේ තියෙන දුතාංග කියන මට්ටම. කොහ 13ක් තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 13ම රැක්කා. ඒක එකක් තියෙනවා ඒකාසනිකංග දුතාංගය කියලා. දවසකට එක වේලයි දන් බලන්න. දවසකට එක වේලයි දන් බලන්න. මේ එක හාමුදුරුවෝ කෙනෙක් අවුරුදු 50ක් ඕක රැක්කා. දවසකට එක වේලේ අවුරුදු 50ම දන් බලතර තියෙනවා. ඉතින් අර තමන්ගේ කුසීපන්නනේ සහෝදරයා දවසක් උද්දස කැලලක් ගෙනල්ලා දුන්න දානවල ඉවරුනාම දැන් මේ දුතාංගේ ස්වභාවය තමයි දානවල ඉවරුනාම තමන් පාත්‍රේ පොරිදුවත් ආය වලදන්න බෑ. වෙලාව දුන්නත් වලදන්න බෑ. ඉතින් උන්වහන්සේ පාත්‍රේ දෝනේ කියලා විදිහට සාකච්ඡා කරපුවා. එතකොටම සැකෙනින්ද අහනවා ඒ ස්වාමීන් වහන්සේ ඒකාසනිකව දුතාංගේ සමාදන් වෙනවා. එමුණාසේ දෙවිති ලෝකයේ විදිහට නෑ. මෙහාම රූපෙට ආකෝදින මම වලදන්න කියලා කියනවා. අවුරුදු 50ක් රැකපෙන්න උන්වහන්සේ දෙලේ කැඩුවා. ඇයි? තමන්ගේ ගුණය අර තමන්ගේ කුසීපන් අනිත් සහෝදරය දැනගන්න කියන බයද. ඒකවල බලන්න මේ ශාසනයේ ගුණවත් කෙනා කොච්චර ගුණයක් රැක ගන්න උත්සාහ කරලා තියෙනවද? අන්න ඒ කිනාට තමයි මේ ශාසනයේ සත්පුරුෂය. කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. තමන්ගේ ළඟ තියෙන ගුණය තවත් කෙනෙකුට කිව්වම ඒකේ මොකද්ද තියෙන පාඩුව? පාඩුව තමයි
බුදුහාමුදුරු දේශනා කරන එක අඤ්ඤාහි ලාභෝපනිසා. ඒක ලාභෝපදවන ප්‍රතිපදාව. මොකද මේ සමාජයේ විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා මේ ගුණයක් තියෙන මිනිසුන්ගේ ගුණයට. කෙනෙකුලන් ගුණයක් කියලා නම් ওই ගුණයට විශේෂ සැලකිල්ලක් පිටුතුනි දක්වනවා. හැබැයි ඒ සලකන සැලකුම් සමහර වෙලාවට ඒ ගුණවතාගේ ගුණයට ප්‍රතිපදාවට බාධාවක් වෙනවා. ඒකට බාධාවක් ගෙන දෙනවා. ඕකට කියනවා ලාභ සත්කාර කියලා. ලාභ සත්කාර ලැබෙන එක කෙනෙකුගේ ජීවිතයට ලොකු බාධාවක්. ඔය සංයුත්ත නිකායේ තියෙන ලාභ සත්කාර සංයුත්තේ කියලා වෙනම සංයුක්තියක්. ඔක විශේෂ කරුණක් තියෙනවා. සෝවාන් වෙච්ච අම්මා කෙනෙක් තමන්ගේ පුතා මහාන වුණොත් මහාන වෙන දවසේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මගේ පුතා රහත් වෙලා ඉවර වෙනකන් ලාභ සත්කාර ලැබෙන්නපා කියලා. මගේ පුතාට රහත් වෙලා ඉවර වෙනකන් ලාභ සත්කාර ලැබෙන්නපා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ. ඇයි උදාහරණයක් දක්වලා තියෙන්නේ? අම්මා කෙනෙක් කවදාවත් කැමති නැහැ තමන්ගේ දරුවෝ දුක් විඳිනවට. නව සෝවාන්නේ අම්මා කැමති තමන්ගේ පුතා මහාන වෙලා දුක් විඳිනවට ලාභ සත්කාර වල. ඇයි? රහත් බවට ඒ ලාභ සත්කාරයේ තරම් බාධාවක් නිසා. දැන් ගුණය තියෙන කෙනා ගුණය ප්‍රකට කරන්න එපා කියලා කියන්නේ ඇයි? ගුණය ප්‍රකට කරනකොට අර ලාභ සත්කාර කමන්න ලැබෙනවා. ලාභ සත්කාර ලබන චේතනාවෙන් තමන්ගේ ගුණය ප්‍රකට කරනවා. තමන් සිල්වත් කෙනෙකු මිනිසු කොච්චර ගරු කරනවා. තමන් දානපති කෙනෙකු මේ කෙනාට කොච්චර ගරු කරනවා. මම භාවනා කරනවා කියලා මම මේ තරම් ධ්‍යාන වඩලා තියෙනවා. මෙච්චර කාලයක් භාවනා කරලා තියෙනවා කියලා කිව්ව මිනිසු කොච්චර ගරු කරනවා. ඒක බාධාවක්. ඒක හඳුන්වන්නේ අඤ්ඤානි ලාභෝපනිසා. ලාභෝපදවන ප්‍රතිපදාව එක. ඒකින් වෙන්නේ තමන්ගේ ප්‍රතිපදාවට බාධා. හැබැයි අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් දකින්න මඟ වෙන පාර. නිර්වාණ මාර්ගය යන පාර වෙන පාර. හැබැයි මේ නිර්වාණ මාර්ගය යන කෙනා හැම වෙලාවකම උත්සාහ කරනවා මොකද්ද? තමන්ගේ ගුණය විතර රැකගන්න. කවදාවත් මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා කිසි වෙලාවක තමන්ගේ ළඟ තියෙන ගුණ ප්‍රකට කරලා නැහැ. එතකොට ඕකෙම හිතන්නකෝ කවදාවත් මේ මාර්ගඵලලාභී මාර්ගඵල ප්‍රකට කරනවා. සීපදයන්ට ප්‍රසිද්ධ කරන්නේ නැත්නම් කොහොමද මාර්ගඵල ප්‍රකට කරන්නේ? ඒක ප්‍රකට කරන්නේ නැහැ. ඒ තරම් අල්පීක උන්වහන්සේලා වාසය කරනවා. එතකොට දැන් මේ ලාභ සත්කාර උපදවන ප්‍රතිපදාවේ යන කෙනා මේ ශාස්ත්‍රඥ අසත්පුරුෂයා නිවන් දකින්න මාර්ගයේ ගුණය රකින්න කෙනා මේ ශාස්ත්‍රයේ සත්පුරුෂයා. සත්පුරුෂ භාවයට පත් වීමයි අසත්පුරුෂ භාවයට පත් වීමයි මොකද ලාභය අලාභය. පිටුතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනීය අයිති සත්පුරුෂයන්ට. මේ ශාසනීය අයිති සත්පුරුෂයන්ට. අසත්පුරුෂයන්ට මේ ශාසනයේ අයිතිවාසිකමක් නැහැ. අසත්පුරුෂයන්ට මේ ශාසනයේ පිටුතුනි ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ප්‍රතිලාභ ලැබෙන්නේ මේ ශාසනයේ සත්පුරුෂයන්ට. සත්පුරුෂයා පිටුතුනි හැම වෙලාවකම දියුණු වෙන කෙනෙක්. ඒ සත්පුරුෂයාට ලැබෙන ලොකුම ලාභය තමයි දෙවිවරු ඒ සත්පුරුෂයාට අනුග්‍රහ කරනවා. සත්පුරුෂයාට දෙවිවරු අනුග්‍රහ කරනවා. ආර්යයන් වහන්සේලා අනුග්‍රහ කරනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයාට අනුග්‍රහ කරනවා. දෙවිවරු අනුග්‍රහ දෙවිවරු අනුග්‍රහ කරන්නේ අවංකව මේ ප්‍රතිපදාව පුරණ කෙනා. දැන් උදාහරණයක් කියනවා නම් මේ උදාහරණ බොහෝ කියනවා. දවසක් ඔය ඉති යාළුවෙක් පහන වෙනවා. එක හාමුදුරුවෝ කෙනෙක්
ධම්මපදයක ගාථාවක් ඉගෙන ගන්නවා. උන්වහන්සේ ඒක වඩලා රහත් වෙනවා. උන්වහන්සේ දන්නේ ඒක ධම්මපදයේ ගාථාවක් විතරයි. අනිත් හාමුදුරුවෝ මුළු ත්‍රිපිටක අර්ථ කතාවම ඉගෙනගෙන කටපාඩම් කරා. කිසි මාර්ගයක් කලින් ලැබුණේ නැහැ. දවසක් රහත් වෙච්ච හාමුදුරුවෝ වනයේකට ගිහින් පිරිසකට බණක් කියනවා. දේශනාව අවසන් වුණාම ඒ වනයේ හිටපු වෘක්ෂ දෙකම සාදුකාර දුන්නා. ඒක දැක්කාර ත්‍රිපිටක අර්ථ කතාව පාඩම් කරපු හාමුදුරුවෝ. උන්වහන්සේ ඉතන දැන් අර හාමුදුරන්ගේ බණ ඉච්චර බොහෝ ධර්ම කරුණු වලින් පෝෂණය කරලා නැහැ. ඇයි? ඒක ධම්මපදයේ ගාථාවෙන් හිතන්නේ. ඉතින් උන්වහන්සේ ওই ගාථාවෙන් ওই බණ කියලා දෙවිවරු උච්ච ප්‍රශංසා කරා නම් මුළු ත්‍රිපිටක අර්ථ කතාවම දන්න මම බණ කිව්වොත් දෙවිවරු කොච්චර ප්‍රශංසා කරයිද කියලා උන්වහන්සේ බණ කිව්වා කියලා. ඒක දෙවියෙක්වත් සාදුකාර දුන්නේ නැහැ. ඒක කියන මොකද්ද? දෙවිවරු අනුග්‍රහ කරන්නේ සත්පුරුෂෝ විනානවා. ප්‍රතිපදාව පුරණ කෙනාට පමණයි. නැත්නම් දුකට අනුකම්පාවට කපටිකමින් වංචාකමින් ජීවත් වෙන කෙනාට පිටුත් දෙවියන් අනුග්‍රහ කරන්නේ. දෙවිවරු අනුග්‍රහ කරන්නේ මේ ධම්මාවතී යන සත්පුරුෂයාට පමණයි. ඊළඟට පිටුතුනි මම සඳහන් කර ආර්යයන් වහන්සේලා අනුග්‍රහ කරන්නේ සත්පුරුෂයාට. බලන්න දැන් අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ සංඝ කියලා බ්‍රාහ්මණයෙක් කියලා ඉපදිලා තමන්ට දෙමව්පිය පරම්පරාවෙන් ලැබිච්ච මහා ධනයක් දන් දෙනවා. හැමදාම ලක්ෂ 6ක් දන් දුන්නා සංඝගත කියලා. දැන් දීලා ඉවරයි සල්ලි. ඒ නිසා ධනිය හොයාගන්න පිටරටකට යන්න නැවුණකින් යනවා පිරිසක් එක්ක. යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේ බලනවා දකින්නවා සංඝ බ්‍රාහ්මණයට මහ මුහුද මැදදී අනුතරක් වෙලා තියෙනවා. හැබැයි මම කියන පිළිතුරක් ජීවිතය ගලව ගන්න පුළුවන්. පසේ බුදුහාමුදුරු වඩේකොට සංඝ බ්‍රාහ්මණය දැකලා ඊළ තමගේ පාවහණි වල පුරුදු කරා. ඒ පින නිසා මහ මුහුදේදී නැව අනුතරකට ලක් වෙච්ච වෙලාවේ බෝසතාණන් වහන්සේ පින්වතුනි මහ මුහුදට පැනලා පීනනකොට මණිනේ කියලා කියන දෙව්දුවක් කියන මහ මුහුදේ සීලවන්තයන් වරකින ඒ දෙව්දුව ඇවිල්ලා නැවක්මවලා සප්ත රත්නයන් පුරවලා ඒ නැවත බෝසතාණන් වහන්සේ පිළිගන්නවා. බෝසතාණන් වහන්සේ අහනවා ඔය උදව්ව කරන්නේ නුඹේ පිනකටද මගේ පිනකටද කියලා. දෙව්දුව කියනවා ස්වාමීන් වහන්සේ මේක දින 7කට කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පාවහන් වල පූජා කරන්නේ අන්නේ පිළිසෙම මට ඔබ වහන්සේ උදව් කරන්න පුළුවන් කියලා. ඒක බලන්න පසේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අරතරම් පිළිස ඉන්දෙද්දී අනුග්‍රහ කරේ සංඝ බ්‍රාහ්මණට විතරයි. ඇයි? සත්පුරුෂ නිසා. නැවේ කියපු අනිත් ඔක්කොම මහ මොහොතට විලි වුණා. මාළු කෑවා. ගිවිල මැරුණා. බෝසතාණන් වහන්සේ ඉතුරුනා. ඇයි? අර පසේ බුදුහාමුදුරුවෝ අනුග්‍රහ කරපු නිසා. එහෙනම් ආර්යයන් වහන්සේලා අනුග්‍රහ කරන්නේ මේ ශාසනය කාටද? අර සත්පුරුෂෝ කෙනාට. ඊළඟට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනුග්‍රහ කරන්නේ ඒ සත්පුරුෂ කෙනාට පමණයි. ඒ ගාථාවක් කියනවා දුරේ සම්තෝ පකාසෙtti හිමවන්තෝ පබ්බතෝ. මේ ශාසනයේ පින්වතුනි සත්පුරුෂයාව දුර හිටියත් බුදුරජාණන් වහන්සේ පේනවා. සත්පුරුෂයාව දුර හිටියත් භාග්‍යවතුන් වහන්සේ පේනවා. හරියට හිමාල පර්වතය වගේ. ඒ උදාහරණයක් කියනවා නම් ලංකාවේ බොහෝ පළාත්වල පින්වතුනි සිරිපාද කන්ද පේනවා. දුරදී සිරිපාද කන්ද පේනවා. ඒ වගේ බුදුහාමුදුරුවන් සත්පුරුෂයව දුර හිටියත් පේනවා. ඒකේ බලන්න සමහර අයව සසරින් මුදවගෙන බුදුහාමුදුරු යොදුන් ගණන් දුර වැඩි. සමහරලාට කුඹල් හල් වල රැය පහන් කරා, සොහොන් වල රැය පහන් කරා. ඇයි? සත්පුරුෂ නිසා. ඔව්ම සසරින් මුදවගන්න, ඔවුන් නිරේ මුදවගන්න භාග්‍යවතුන්සේ පිහිටවුවා.
හැබැයි අසන්තස්ස නදිස්සන්ති රත්ති දිස්සා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රත්ති තිත්තා යතා සරාණි අසන්තස්ස නදිස්සන්ති අසත්පුරුෂයව නම් බුදුහාමුදුරන්ට පේන්නේ නැහැ. කොයි වගේද? භාග්‍යවතුන් වහන්සේගේ දකුණු ධන මණ්ඩල ළඟ වාඩි වෙලා හිටියා. රත්ති තිත්තා යතා සරාණි රාත්‍රියේ විදින ඊතල පහරක් වගේ ලොකෙනියා. රැ ඊතල පහරක් විදුලේ පිටුනේ පේන්නේ ගවරකට පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟ දකුණු ධන මණ්ඩල ළඟ අසත්පුරුෂයා වාඩි වෙලා හිටියා. ඒ අසත්පුරුෂයා භාග්‍යවතුන් වහන්සේ නොපෙනියනවා. අසත්පුරුෂයා පේන්නේ. එහෙනම් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේලාගේ පිහිට ලබන්න, ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලබන්න, දෙවියන්ගේ අනුග්‍රහය පිහිට ලබන්න නම් තමන් තුළ මොකද දියුණු කරගන්න ඕන? සත්පුරුෂ ලක්ෂණ. දියුණු වෙන ලක්ෂණ අවංක ප්‍රතිපදාවක්. අර මම මුලින් මතක් කළා වගේ අසතෝ හෝති අමායාවේ කපටි වෙන්නේ නැතුව මායාකාරී වෙන්නේ නැතුව තමන්ගේ ළඟ තියෙන වැඩි හංගන්න නැතුව නැති ගුණ පෙන්නන්න නැති උත්තම පුරුෂයෙක් බවට උත්තම පුත්‍රයෙක් බවට මේ ශාසනය හැම වෙලාවකම පත් වෙන්නේ. ඔබගේ සිල් ගැන හිතන්න. ඔබ බණ ටිකක් අහලා හිතන්නේ හැම වෙලාවකම ඒ බණ අහනකොට කැඩපතක් වගේ. කැඩපතක් ඉස්සරහට ගියාම පිටුතල පේන්නේ තමයි. බණක් අහනකොට අහන්නේ කැඩපතක් ඉස්සරහා තමන් දැන් හිටගෙන ඉන්නවා. ආන්ගේ වගේ බණ ටික අහන්න. තමන්ගේ අනුපාඩුකම් හැම වෙලාවකම පිටුතුනි හදාගෙන නිවැරදි වෙන්නේ. කෙලෙස් හඳුනගන්න. මගේ ළඟ මේ දෝෂ තියෙන අනුපාඩු තියෙනවා. මොකද අපි ගොඩාක් වෙලාවට රූප බලනවා වගේ තමයි බණ අහන්නේ. රූප බලනකොට මේ රූප වල අඩුපාඩු. කැඩපතක් ළඟට ගියම තව අඩුපාඩු තියෙනවා. අනිත් අයගේ අඩුපාඩු ගන්න දිහා තමයි අපි හැම වෙලාවෙම බලන්නේ. එහෙම නෙමෙයි තමන්ගේ අඩුපාඩුකම් බලන්න. මේ ධර්ම දේශනාව මටමයි දේශනා කළේ. මේ චේතනාවේ පිටින් බණ ටික අහන්න. එතකොට අපේ පිටින් දියුණු වෙනවා. ඒ නිසා ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල අපේ පිටු පුරවාන්තර මීරි වඩන උනන්දුවක් ඇති කරගන්න සත්පුරුෂයෙක් බවට පත් වෙන්න. එසේ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න මේ ශාසනය තුළ අසතෝ හෝති අමායාවී කියන ගුණය දියුණු කරගන්න ධර්ම ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටම මේ උතුම් වූ සත්‍යධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාව නිමාවට පත් කරනවා. ඔබේ එමනම් කාලේ බොහෝ සීමිත නිසා පිටා ඉක්මනට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ උතුම් සත්‍යධර්ම දේශනාව මේ විදිහට සිදු කරන්නට මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු පින්වතුන්ට අපි පින් දෙනවා. ජනුෂ නලින්ද මල්ලවාරච්චි උපේක්ෂා ලොකුපිටිය දරුවන් වන ජෙනුලි දිමන්සා මල්ලවාරච්චි මිනුලි චලින්සා මල්ලවාරච්චි හා දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න මිය පරලෝකීය කුසියලු මේ ඥාතින්ට පින්පේ අනුමෝදන් කරන්න මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. එවනම් ඒ සුජීවත්ව සිටින හැම දිනාටම මේ විලාපය අපි ආශිර්වාදේ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දානමේ පිණි හැම දිනාටම අනුමෝදන් වේවා. හැම දිනාගේම දෙලොව ජීවිත සුවපත් වේවා. මේ ලෝකී ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලම මුදුන්පත් කරගන්නට මේ උතුම් පින ධර්ම දානමේ අති උදාර කුසලය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ඒ අයට ආශිර්වාදේ කරමු. ඒ වගේම මේ අයගේ නම් මේ පරලෝකීය කුසීල මේ ඥාතිට පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාගේම සංසාර ජීවිත සුවපත් කරගන්නට මේ පින් උපකාර වේවා කියලා අපි මේ වෙලාවේදී පින්
එවැගේම ළඟා කරගත්තු සියලු කුසලානිසංස ධර්මියෝ විශේෂයෙන්ම අපි ආශිර්වාදේ කරමු මේ විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිපති පරම පූජනීය නායක මාහිමිපාණන් වහන්සේට අපි ආශිර්වාදේ කරමු. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේ සිදු කරගෙන යනු ලබන සියලු ශාසනික කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. උන්වහන්සේගේ ශාසනික අභිලාෂයන් දියුණු කරගෙන උන්වහන්සේට මේ බුද්ධ ශාසනය තුල උතුම් වූ ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානිසංස ධර්මය උන්වහන්සේට අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය කඩහිංගල ධම්මරක්කිත හාමුදුරන් වහන්සේටත් අපි ආශිර්වාදේ කරනවා. උන්වහන්සේ නිරන්තරයෙන්ම මුළු මහත් ලෝකයාම සුවපත් කරගන්නට ධර්ම දේශනා කරන උතුම් ස්වාමීන් වහන්සේ නමක් විද්‍යුත් මාධ්‍යවල නිරන්තරයෙන් උන්වහන්සේ වෙන වැඩසටහන් පවත්වමින් අති විශාල ශාසනික සේවයක් උන්වහන්සේ නිරන්තරයෙන් ඉටු කරන ස්වාමීන් වහන්සේ නමක්. අපි උන්වහන්සේට මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඊටාම හොඳින් ඊටාම ඕනෑකම උනන්දුවෙන් තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට මේ විහාරස්ථානයේ තුල අති විශාල ශාසනික සේවයක් උන්වහන්සේ ඉටු කරන වාසේම මුළු මහත් ලෝකයාටම ඒ තමන්ගේ ශාසනික ජීවිතය තුළ කළ යුතු වගකීම උන්වහන්සේ තාම හොඳින් ඉටු කරනවා. අපි උන්වහන්සේට තව තවත් ආශිර්වාදේ කරමු. තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ කරගෙන යනු ලබන සියලු ශාසනික කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. උන්වහන්සේගේ අනතිමානී ගුණය දියුණු කරගෙන උන්වහන්සේගේ ශාසනික අභිලාෂයන් දියුණු කරගෙන උන්වහන්සේට බොහෝ ශාසනික සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි එවැගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම 74 වන ජන්මදිනයේ සමරන එච්.කේ. ප්‍රේමසිරි මහත්මයාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එතුමාටත් නිරෝගී සුවය ලැබේවා. දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. අවසානයේදී ළඟා කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ධර්ම ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටමත් මේ උදාාර කුසලානිසංස ධර්මයේ හේතු වාසනා වේවා. හැම දිනාගේම ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින